right. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විශ්ලේෂණාත්මක එන්ජිම ඇනලිටිකල් එන්ජින් කියන එක හොයාගත්තේ කවුද කියන එක. එතකොට ඔත්තන අදාළව කතා කරන්නේ පරිගණක ඉතිහාසය. මට සාමාන්‍යයෙන් පරිගණක ඉතිහාසය සෑහෙන අමතක වෙන කෙනෙක් නෙවෙයි. මම මතක තියාගෙන ගන්නේ නැහැ. මගේ විභාගයට මට උවමනා නැති නිසා. right. හැබැයි ඕගලන්ට ඒක කරන්න බෑ. ඕගොල්ලෝ පරිගණක ඉතිහාසය පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. right. එතකොට දෙවෙනි පාඩමේදී අපි පරිගණක ඉතිහාසය ගැන කතා කරනවා. ඒකේ ඒ පාඩමේ තියෙන ප්‍රධාන දේවල් ඔය ඇනලිටිකල් එන්ජින් එක හැදුවේ කවුද, පරිගණකයේ පියා කවුද, පංච් කාඩ් සිස්ටම් එක හොයාගත්තේ කවුද, ඔය කියන දේවල් ටික පොඩ්ඩක් මතක තියාගන්න ළමයි. right. එතකොට චාල්ස් බැබේජ් කියන කෙනා තමයි ඇනලිටිකල් එන්ජින් කියන එකට මූලිකත්වය දෙන්නේ. right. අනිත් පොයින්ට්ස් ගැන ඔයගලන්ට අයිඩියා එකක් දෙන්න පුළුවන් සෙකන්ඩ් ලෙසන් එකට ගේම්ස් කතා කරාම. right. මම පොඩ්ඩක් ඒකත් එක සැරයක් නිකන් ඒක කියන්නේ ඔයගොල්ලෝ දැන් ලියා ගන්න තැනක ලිස්ට් ඩවුන් කරගත්තට කමක් නැහැ. right. මෙන්න මේ පොයින්ට්ස් ටික තමයි තියෙන්නේ. කියන්නේ මුලින්ම ඇබකස් එක තමයි කම්පියුටින් වලදී පටන් ගන්න කිව්සු පූර්ව 5000 පමණ කාලෙදී චීන ජාතිකයන් විසින්. ඊට පස්සේ බ්ලේස් පැස්කලයින් කියන එක හඳුන්වලා දෙනවා. right. ඊට පස්සේ ග්‍රොට්ෆ්‍රීඩ් විල්හෙම් කියන කෙනා විසින් ස්ටෙප් රෙකෝනර් කියන්නේ අර බේස් පැස්කල් හදපු පැස්කලයින් කියන එකම තමයි යා වැඩි දියුණු කරලා ස්ටෙප් රෙකෝනර් කියලා ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ බැබේජ් කියන ඇනලිටිකල් එන්ජින් එක. AI ඇනලිටිකල් එන්ජින් එකේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන concept එක දීපු නිසා එයාව father of the computer පරිගණකයේ පියා විදියට හඳුන්වනවා. ඊට පස්සේ අපේ ජෙනරේෂන්ස් ටික සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ තියෙන තාක්ෂණයන් ටික ඊළඟට ඒවා හැදිච්ච පරිගණක වර්ග ටික ගැන පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේ මාක් 1 ඒ කියන්නේ පළමු ස්වයංක්‍රීය පරිගණකයේ මේ වගේ දේවල් විභාගෙදී අහලා තියෙනවා. පළමු ස්වයංක්‍රීය පරිගණකය. ඒකට පොඩ්ඩක් තියෙන්න ඕනේ මාක් 1 කියන එක. right. ඊළඟට මෙතන පළමු විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ENIAC. right. ඊළඟට ආයේ මෙතන කතා කරලා තියෙනවා ආචයන ක්‍රම ලේඛනයේ පළමු පූර්ණ ප්‍රමාණයේ ආචයන ක්‍රම ලේඛන පරිගණකය. right. ඊළඟට EDVAC කියන එක තමයි වැඩසටහන් ගබඩා කළ හැකි පළමු ඩිජිටල් පරිගණකය. right. එතකොට ඔන්න ඔය වගේ ප්‍රධාන පොයින්ට්ස් ටිකක් එතෙන්දී කතා බහ වෙනවා. හරි. ඕගලන්ගේ නෝට් එක කියවලා ඒකෙන් ඔන්න ඔය ප්‍රධාන දේවල් ටික එක කොලයකට අරගන්න. right. ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට ඒක හිමින් බයි හાર્ට් කරගන්න. right. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ චාල්ස් බැබේජ් කියන කෙනා. right. right. චාල්ස් බැබේජ් අපිට අරගන්න පුළුවන් පළවෙනි එකට. ඔව් ඉස්සර අනිවාර්යෙන් ඔය විශේෂයෙන් ඔය හිස්ටරි එක වගේ දේවල් කොලයකට ලිස්ට් කරගත්තා නම් හරි. එක සැරේ ඔයගොල්ලෝ පරිගණක ඉතිහාසය කියවලා කොලයකට ලිස්ට් කරගන්න. ඊළඟ පරිගණක පරම්පරාවල් වල තියෙන තාක්ෂණ නම් අපිට මතකයිනේ නේද? පළවෙනි පරම්පරාවේ රික්ත කණල, දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපථ ICs කියලා අපි කියනවා. හතරවෙනි පරම්පරාව
අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ large scale integration LSI කියලා right ඊළඟට ඒ LSI කියන එක කතා කරනකොටම තමයි microprocessors කියන එකත් අපි කතා කරන්නේ right ඊළඟට VLSI කියන term එක කතා කරනවා very large scale integration right පස්වෙනි පරම්පරාවට ආවම ultra large scale integration ULSI කියන එක right එතකොට ඔය වගේ පරම්පරාවල් වල තියෙන තාක්ෂණ ටික මතක තියාගන්න. මොකද artificial intelligence කියලා කියන්නේ ultra large scale integration කියන concept එකේ ULSI කියන concept එකේ දිගුවක් නැත්නම් output එකක්. right? දැන් microprocessor එක කියලා කියන්නේ VLSI, LSI, VLSI කියන large scale integration, very large scale integration කියන දෙන්නගේ output එකක් තමයි microprocessor එක කියලා අපි කතා කරන්නේ. right? ඒතර මෙතන දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා දෙවෙනි පරම්පරාවේ පරිගණක වල භාවිතා වන්නේ පහත සඳහන් කවර තාක්ෂණයේද? හරිම ලේසි transistors කියන එක. right? පළවෙනි පරම්පරාවේ රික්ත කණල vacuum tubes, දෙවෙනි පරම්පරාව transistors, තුන්වෙනි පරම්පරාව අනුකල්ප පරිපථ, හතරවෙනි පරම්පරාව LSI ඔය සූත්‍ර සකසන කියන දෙකම ගන්න පුළුවන්. පස්වෙනි පරම්පරාව ULSI, VLSI සහ artificial intelligence AI කියන technology ටික. right? ඒකට හතරවෙනි උත්තරේ තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පත්‍රයක් කියවිය හැක්කේ. දැන් මේකේ හරිම ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අපි හරියටම කියවන මැෂින් එකක් විදිහට කතා කරන්නේ OMR කියන එක optical mark recognition කියන මැෂින් එක. මෙතන OMR කියන එක නැහැ. right? ඉතින් එහෙම ගත්තම OMR එකට ළඟින්ම තියෙන අනිත් එක්කෙනා තමයි ස්කෑන් එක කියන එක. right? එතකොට ස්කෑනර් කියන උත්තරේ මේගොල්ලෝ දීලා තියෙන උත්තරේ විදිහට ප්‍රශ්නේ තියෙන්නේ ඒක එච්චරම හොඳ උත්තරයක් නෙවෙයි. right? digitizer, light pen කියලා කියන්නේ input devices. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය කියන එක තියෙන්නේ අර චෙක් පත්වල යටින් සඳහන් කරලා තියෙන characters ටික කියව ගන්න. ඒක magnetic ink එකකින් ලියලා තියෙන නිසා එයාව කියව ගන්න පුළුවන් වෙන්නේ magnetic ink character reader එකකින් තමයි. right? ඊළඟට point of sale terminal එක කියලා කියන්නේ ඔය සුපර් මාකට්ස් වල අපි දකින්නේ බිල් කරලා එන තැනට අපි කියනවා POS එකක් කියලා. right? point of sale terminal එකක් කියලා. ඒක සේල් එකක් රෙකෝඩ් කර ගැනීම සඳහා විශේෂයෙන් නිර්මාණය වෙච්ච පරිගණකයක්. නමුත් පිළිතුරු පත්‍රයක් කියව ගන්න එකට මෙතන තියෙන හොඳ උත්තරේ ස්කෑන් එක කියන එක. නමුත් ස්කෑන් එක කියන එකෙන් පිළිතුරු පත්‍රයක් ඇත්තටම කියව ගන්න බෑ. right? ඒ ස්කෑන් එක ඒ කියන්නේ OMR එක කියලා කියන්නේ ස්කෑන් එකක් තමයි. ඒක ස්පෙસિෆික් වෙන්න ඕන. ඒක ස්කෑනර්ස් කියලා කිව්වම ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස් තියෙනවා. right? අපි හැමදාම ස්කෑන් එක කියලා දකින ස්කෑන් එක. ඊළඟට OMR optical mark recognition කියන ස්කෑනර්ස් තියෙනවා. OCR කියලා තියෙනවා. optical character recognition. කියන්නේ character එකෙන් character කියව ගන්න පුළුවන්. right? ඊළඟට මේ magnetic ink card reader ඒවත් scanners, right? barcode readers ඒව හැම ඔක්කොම scanners කියන ගණයට තමයි වැටෙන්නේ. right? සම්ප්‍රේෂිත ස්පන්දනයේ ප්‍රතිධ්වනිය භාවිතා කර පරිගණකගත වෛද්‍ය අනුරූපකරණය කිරීම. දැන් මේකේ මේ වචනෙන්ම අපිට අල්ල ගන්න පුළුවන් මෙතන ප්‍රතිධ්වනිය කියලා තියෙනවානේ. එතකොට මෙන්න මේ පාරද්වනි කියන එක තමයි ඔයගොල්ලෝ උත්තරේ වෙන්නේ. ultrasound scan එක. right? මේ කරන්නේ ultrasound scan එකේදී කරන්නේ තරංගයක්, ශබ්ද තරංගයක් යවනවා යම් කිසි ඔබ්ජෙක්ට් එකකට. ඒ ශබ්ද තරංගය ගිහිල්ලා ඔබ්ජෙක්ට් එකේ වැදිලා බවුන්ස් වෙලා එන විදිහට, පරාවර්තන වෙලා එන විදිහට එන විදිහ අනුව තිරේ ඒගොල්ලෝ හදනවා පින්තූරයක්. right? දැන් ගොඩක් වෙලාවට බබෙක් හම්බෙන්න ඉන්නකොට අම්මගේ බඩේ ඉන්න බබාව ස්කෑන් කරන්නේ ඔය අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින්. right? එතකොට බඩට විශේෂ ජෙල් එකක් පාවිච්චි කරනවා අම්මගේ බඩට ගන්න. ඊට පස්සේ බඩේ ස්කෑන් කරන එක කරනවා. ඒ කියන්නේ පිටතින් ඩිවයිස් එකක් තියෙනවා. ඒ ඩිවයිස් එකෙන් තමයි ශබ්ද තරංග නිකුත් වෙන්නේ. ඒකට අම්මගේ බඩේ මතු පිටේ ඉඳලා ඇතුළට ගිහිල්ලා බබා ඉන්න වෝටර් බෑග් එකට වැදිලා එන පින්තූරේ තමයි මොන්ටර් එකේ පෙන්වන්නේ. ඒකට ඒක
අර 100%ක්ම පැහැදිලි ලස්සන පින්තූරයක් නෙවෙයි. ඒක ડોක්ටර්ස්ලාට රීඩ් කරගන්න පුළුවන්. අපිට බැලුවම යා කියන්නේ බබා හොඳට වැඩිලා නම් අපිට පේනවා බබෙක් ඉන්නවා කියන එක. නමුත් බබා හොඳට වැඩිලා නැත්නම් තාම බඩ ඇතුලේ අපිට ඒ තරම් තේරුම් ගන්න අපහසුයි. නමුත් ඒ අදාළ ටෙක්නීෂියන්ස් නැත්නම් ඒ අදාළ ප්‍රොෆෙෂන් එකට ඒක ක්ලියර් කරගන්න පුළුවන්. ඒකට අල්ට්‍රාසවුන්ඩ් කියන එක බබෙක් ස්කෑන් කරනවා කියන එක විශේෂයි එතනදී. තව ගොඩාක් ස්කෑනින්ග්ස් වලට යනවා. right. එතකොට CAT scan CT scan කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග පාවිච්චි කරලා තියෙන එකක්. පෙට් එකෙත් එහෙමයි. X කිරණ එකේදී විශේෂ X කිරණ කියන්නේ X කිරණ භාවිතා කරලා ස්කෑන් කර ගැනීම සිද්ධ කරනවා. right. ඒකෝට හතරවෙනි එකට උත්තරේ 4 කියලා තමයි ඕගලන්ට අරගන්න තියෙන්නේ. මේ පස්වෙනි වගේ ගණන් අතාරින්න එපා. ඔය ගණන් එනවා නිතරම. දැන් ගොඩක් වෙලාවට ඔයගලන්ගේ පේපර් එකේ මේ ද්විමේ සංඛ්‍යා සම්බන්ධ ගණන් එනකොට මීට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එක්කෝ ද්විමේ එකතුවක් දීලා එකතුව කොහොමද කියලා අහනවා. එහෙම නැත්නම් අගයක් දීලා ones complement අගය twos complement අගය අහන තැනට පේපර් එක ගිහිල්ලා තියෙනවා. මේ පළවෙනිම පේපර් එකනේ. මේකේ ගොඩාක් සරල දේවල් තියෙනවා සහ අඩුපාඩුත් තියෙනවා. right. එතකොට 27ට තුල්‍ය ද්විමේ සංඛ්‍යාව අහන්න කියලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට උනම් ඒක බෙදාගෙන ගිහිල්ලා අරගන්නත් පුළුවන්. right. අපේ සාම්ප්‍රදායික මෙතඩ් එක නේද? 27 දෙකට බෙදුවම මෙතන එනවා 13යි ඉතිරි 1යි. Open it. I mean, Daddy, can you open it? Okay. Thank you. right. පස්සේ මේ ආවයි දෙකෙන් බෙදනවා දෙකට වඩා අඩු වගයක් එනකන් අපි මේ වැඩේ කරගෙන යනවා. right. 6යි ඉතිරි 1යි 3යි ඉතිරි 0යි 1යි ඉතිරි 1යි. ඔයාලට මෙතනින් නතර කරන්නත් පුළුවන්, බිඳුව වෙනකම් බෙදන්නත් පුළුවන්. මෙතනින් නතර කරොත් මේ අවසානට ආපු අගයයි ඉතිරි අගයන් ටික එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. 1යි 1යි 0යි 1යි 1. right. එතකොට දැන් මේ උත්තරේ ඔයගොල්ලෝ මේ උත්තර පහෙන් හොයනකොට එකෙන් පටන් ගන්න ඒවා හොයලා 1යි 1යි 0යි 1යි 1 හොයන්න නෑ කියලා අතාරින්න එපා. උත්තරේ තියෙන්නේ මෙතන. right. ඔය වගේ ඉස්සරහට බිඳු දාලා දෙන්න පුළුවන්. ඉස්සරහට කොච්චර බිඳු දැම්මත්, ඒ කියන්නේ වම් අත පැත්තට කොච්චර බිඳු දැම්මත් අගේ වෙනස්කමක් වෙන්නේ නැහැ. right. ඒ වගේම ඔයගොල්ලෝ ටිකක් ලොකු අගයන් වලට යනකොට අර ස්ථානීය අගයන් වලින් මේ අගේ අරගන්න එකක් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. ඒක ඔයගලන්ට ලේසි. right. 1 2 4 8 16 32 කිව්වම 27 හදන්න කිව්වොත් අපිට 16යි 8යි 24යි 3යි 27යි කියලා හදන්න පුළුවන්. right. ස්ථානීය අගයන් ටිකෙන් ගාන ගොඩ දාගන්නේ ඔහොමයි. right. මොන ක්‍රමයෙන් හරි මෙතනට උත්තරය අරගන්න විදිහට මැනේජ් කරගන්න. හරි. 6 කියන එකේ තියෙන GSM කැටියතුම මොන විදිහටද පාවිච්චි කරන්න කියලා. එතකොට GSM කියන එක ඕගොල්ලන්ගේ සිලබස් එකේ දැන් නැහැ. right. මේක out of syllabus question එකක්. නමුත් GSM ගැන දැනගෙන ඉරියට කමක් නැහැ ඔයගොල්ලෝ. right. GSM කියලා කියන්නේ Global System for Mobile Communication කියන එක. right. එතකොට මේ දෙවෙනි එක තමයි උත්තරේ. හැබැයි GSM අපි දැන් අපේ network lesson එකේ කතා බහ කරන්නේ නැහැ. right. නමුත් commonly පාවිච්චි වෙන term එකක් නිසා දැනගෙන ඉන්න. right. Global System for Mobile Communication. 7 වෙනි එකේ කතා කරනවා පරිගණක යෙදුම් සඳහා බාහුවලව භාවිතාවන දත්ත සමුදා වර්ගයේ වනුයේ කියලා. මේ ප්‍රශ්නෙත් පොඩි ගැටලුවක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් කියන්නේ අපි අපේ සිලබස් එකේ අපි ඉගෙන ගන්නේ රිලේෂනල් ඩේටාබේස් එක කියන එක. ඒත් මේකට උත්තරේ දීලා තියෙන්නේ සම්බන්ධක දත්ත සමුදාය කියලාම තමයි. හැබැයි බහුලවම භාවිතා වෙනවා කිව්වම අද දවස් අරගත්තොත් බහුලවම භාවිතා වෙන ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මේ සම්බන්ධක එක්කෙනා, අනිත් එක්කෙනා ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් එක්කෙනා. ඒක දැන් අදට අදාළව ගත්තොත් ඇත්තටම අපිට ওই උත්තර දෙකටම හරි දෙන්න පුළුවන්කම තියෙනවා. right. අපි අර සිලබස් එකේ කතා කරන්නේ සම්බන්ධක දත්ත සමුදායක් නිසා ඒකට අදාළව මේ ප්‍රශ්නය අහුවා වෙන්න පුළුවන්. right. එතකොට බහුලවම භාවිතා වෙනවා කියලා අහුවොත් ඔය object oriented and relational කියන දෙන්නම පාවිච්චි කරන්න පුළුවන්. flat file system එක පාවිච්චි වෙනවා ගොඩාක්ම අඩුයි. ඒක සාමාන්‍යයෙන් manual file system එකක්.
ෆ්ලැට් ෆයිල් සිස්ටම් එක කියලා කියන්නේ ඔක්කොම දත්ත ටික එක වගුවක ගබඩා කරන්න පුළුවන් වෙන විදිහට තබා ගැනීම. right? hierarchical and network කියන models ගැන අපි DBMS කතා කරනකොට කතා කරා. නේද? මතකනේ hierarchical model එක මේ විදිහට අර child parent කියන concept එකෙන් යන model එකක්. right? ඒතර මේ උඩ ඉන්න කෙනා parent කියලා අපි සලකනවා. parent table එක. පහළ ඉන්න කෙනා child table එක කියලා අපි සලකනවා. right? ওই විදිහට parent child කියන concept එකෙන් තමයි hierarchical model එක එන්නේ. right? network model එක ඔයිට වඩා වෙනස්. network model එක කියලා කියන්නේ මේ parent child concept එකම තියෙන තැනක්. හැබැයි මේ network model මේ hierarchical model එකේ වගේ නෙවෙයි. network model එකේ child කෙනෙකුට parent කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ parentම ආයිසරයක් child කෙනෙක් වෙන්නත් පුළුවන්. right? ඒක network model එක ඔන්න ওই විදිහට connect කරලා තමයි අපි කතා කරන්නේ. right? එතකොට මෙයා වෙලාවකට parent වෙලා මේ කට්ටිය child වෙන්න පුළුවන්. තවත් අවස්ථාවකදී මෙයා parent වෙලා මේ අය child විදිහට ගන්න පුළුවන්. right? network model එකේදී අපි කතා කරන්නේ for her babies. yes, so that will do the class. right? ඒක නිසා මේ hierarchical and network models ටික කතා බහ වෙන කියන්නේ පාවිච්චි වෙන ප්‍රමාණය අඩුයි. සම්බන්ධක සහ වස්තු නැඹුරු කියන එක පාවිච්චි වෙනවා. මොකද relational database එකක් පාවිච්චි කරනවා. අපි ඔය MySQL වගේ relational databases අපි පාවිච්චි කරා. ආයේ object oriented කියන එක databases පාවිච්චි වෙනවා. object oriented languages එක ගොඩක් වෙලාවට. right? ඒක නිසා ඒ කියන ආකාර දෙක වඩා ප්‍රචලිතයි. right? හරි. හත්වෙනි එක පරිගණක ජාලයක රවුටර් එක ප්‍රධාන කාර්ය වන්නේ. right? අටවෙනි එකට ළමයි මට පොඩ්ඩක් උත්තරේ කියන්න බලන්න. දැන් මම කතා කරගෙන යන එකේ තේරුමක් නැහැ නේද? අපි මේක කතා බහ කර කර ඉඳගෙන යමු බලන්න. 9 out of syllabus ළමයි. 8ටයි 10ටයි උත්තර දෙක එවන්න බලන්න ළමයි. කියවලා. ඔව් සහන් කරලානේ තියෙන්නේ නේද? ඔව් සහන්ගේ උත්තරේ හරි. 10ට ඔව්. ඔව් 10ට හරි. 10ට උත්තරේ හරි. අනිත් අය උත්තරේ එවන්න බලන්න මට. ඉසුරු නෑ 9ද 9 ඉසුරු ඔව් 9ට 2 9ට 2 ඔව් 8ටයි 10ටයි උත්තර එවන්න බලන්න ළමයි. ඔව් 9ට 2 මට ඕනේ 8ටයි 10ටයි. ගෙස් කරලා උත්තරයක් එවන්න ළමයි. ගෙස් කරලා කියන්නේ පොතෙන් හොයලා හරි කමක් නැහැ උත්තරේ එවන්න. හරි චමත් 8ට උත්තරේ හරි. ඔව් අනිත් අය රිද්මා
ඔව් 8ට උත්තරේ හරි 10ටත් උත්තරේ හරි හොඳයි චමත් නෑ 10ට ඒක නෙවෙයි උත්තරේ හරි අපි අර කතා කරමු 8 වෙනි එකේ කියලා තියෙනවා පරිගණක ජාලයක රවුටර් එක ප්‍රධාන කාර්ය වන්නේ දැන් රවුටර් එකක ප්‍රධාන කාර්යය ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් අපි නෙට්වර්ක් ලෙසන් එක කරනකොට අර වගුවක් මේන්ටේන් කරා මතකද devices servers සහ clouds ගැන. එතන රවුටර් එකට අදාළ සර්විස් එක අපි ලියාගෙන තියෙනවා. රවුටර් එකක් අපි පාවිච්චි කරන්නේ එකිනෙකට වෙනස් ජාල දෙකක් සම්බන්ධ කරගන්න සහ අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගන්න. right එතකොට ඒක නිසා බොහොම පහසුවෙන් අපිට 4 කියන උත්තරයට යන්න පුළුවන් ජාල දෙක සත්කාරකීන්ට sannivedana සඳහා ඉඩ ලබා දීම. සත්කාරකීන් කියලා කියන්නේ host එක කියලා තියෙනවා. host කියලා කියන්නේ devices. ජාල දෙකක ඉන්න device වලට communicate කරගන්න router එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද router එක හැදෙන්නේ මේ විදිහටනේ. router එකට මේ පැත්තෙන් switch එකක් connect වෙලා ওই විදිහට එක LAN එකක් හැදෙන්න පුළුවන්. තව LAN එකක් මේ විදිහට හැදෙන්න පුළුවන්. ජාල දෙකක් සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා router එකටයි L3 switches වලටයි right දෙකක් හෝ කීපයක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීමේ හැකියාව තියෙන router එකට පමණයි right ඒක නිසා හරි උත්තරේ විදිහට අපිට 4 වෙනි එක අරගන්න පුළුවන් පළවෙනි එකේ කියලා තියෙනවා ජාලයේ සියලුම සත්කාරකීන්ට දත්ත මළු විකාශය කිරීම බ්‍රෝඩ්කාස්ට් කිරීම ඒක කරන්නේ මේ ස්විච් එක හරි නැත්නම් හබ් එක හරි right පළවෙනි එක්කෙනාගේ වැඩේ කරන්නේ ස්විච් හරි හබ් හරි right අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳ ජාලය නියාමනය කිරීම මේක ගොඩක් වෙලාවට ෆයර්වෝල් එකකින් සිද්ධ වෙන දෙයක් ලැබූ සංඥා ඉහළ බලයකින් ප්‍රතිසම්ප්‍රේෂණය කිරීම මේක දැන් අපේ සිලබස් එකේ නැහැ කතා කරන්න නමුත් මේකට අදාළ වෙන්නේ රිපීටර් කියලා ඩිවයිස් එකක් රිපීටර්ට පුළුවන් තරංගයක ශක්තිය අඩු වෙලා යනකොට රිපීටර් එකකට රිසීව් වුණොත් එයාට පුළුවන් නැවත කලින් තිබ්බ තත්ත්වෙටම ශක්තිය වැඩි කරන්න right හතරවෙනි එක තමයි රවුටර් එකට අපි පාවිච්චි කරන්නේ මේ load balancing කියන එකට devices ගොඩක් පාවිච්චි වෙනවා right එක device එකක් කියලා අපිට fix කරන්න බෑ 9 වෙනි ප්‍රශ්නේ out of syllabus මේකේ අහලා තියෙන ජාල දෙකක් අතර සම්බන්ධතාවය හරියට තියනවද කියලා පිරික්සීමට යොදා ගන්න පුළුවන් command එකක් ඒකට අපි ping command එක පාවිච්චි කරනවා ping කියන command එකෙන් පුළුවන් අපිට ping කියලා command එක type කරලා space එකක් තියලා IP address එකක් type කරොත් ඒ මගේ පරිගණකයයි කියන්නේ ping කියන command එක type කරන පරිගණකයයි connect වෙන්න ඉන්න පරිගණකයයි අතර connectivity තියෙනවද කියන එක බලා ගන්න. right අපි ගොඩක් වෙලාවට ඔක lab වලදී network එක හැදුවයින් පස්සේ එක computer එකක් තව computer එකක් එක්ක connected ද කියලා බලා ගන්න ping command එක තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් ඒක ඔයගොල්ලන්ගේ syllabus එකේ නැහැ. right 10 වෙනි එකේ අහලා තියෙනවා software development process එකේ SDLC එකේ system development life cycle එකේ එහෙමත් නැත්නම් මේ testing methods ටික කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් මෙතන ඇත්තටම testing වර්ග 3ක් ගැන විතරයි කතා කරලා තියෙන්නේ. ඇත්තටම testing වර්ග 4ක් තියෙනවා. නේද? මුලින්ම අපි කතා කරනවා unit test එක කියලා. right මේ units තනි තනියෙන් තියෙනවා. right ඒගොල්ලෝ තනි තනියෙන් test කරගන්නවා. unit testing right ඊළඟට අපි කතා කරනවා integration
ප්‍රතිග්‍රහණ පිරික්සුම. right, integration testing. integration testing වලදී කරන්නේ අර එකතු කරන්න පුළුවන් units තියෙනවා. ඒ units එකතු කරලා ඒවා එකට වැඩ කරනවාද? right, මුළු unit test එකේ කරනවා වෙන වෙනම වැඩ කරනවද කියලා බලනවා. ඊට පස්සේ එක්කහුව කරන්න පුළුවන් units එක්කහුව කරලා ක්‍රියාත්මක කරලා බලනවා. එක්කහුව කරායින් පස්සේ integrate කරායින් පස්සෙත් එකට වැඩ කරනවද කියන්නේ. අපි ඔක අර bicycle එකකට සමාන කරලා කතා කරොත් bicycle එකේ රෝදය හරියට තියනවද, pedals හරියට තියනවද, දැටි රෝද ටික හරියට තියනවද, chain එක complete ද, ඔය කියන දේවල් check කරලා බලනවා කියලා කියන්නේ unit test. කොටසෙන් කොටස test කරන එක. ඊට පස්සේ දැටි රෝද ටිකට chain එක දාලා පිටිපස්සේ රෝදේ connect කරලා pedal දෙක පාගනකොට පිටිපස්සේ රෝදේ කැරකෙනවද කියලා check කරන එක, ඒක integration test එක. මොකද ඒ ටික උඩ කරන්නේ කොටස් කීපයක් එකට එකතු කරලා ඒ ටික වැඩ කරනවාද කියලා check කරලා බැලීම. integration testing. අන්තිමට කරනවා system testing. right, system testing එකේදී වෙන්නේ ඔය හැම unit එකක්ම integrate කරන්න පුළුවන් ටික integrate වෙනවා. integrate නොවි කරන්න පුළුවන් මේ integrate කරන්න බැරි ටික වෙනම සම්බන්ධකම් හදා ගන්නවා. හදාගෙන සම්පූර්ණ system එකම right, system testing එක කරනවා. මෙතෙන්දී integration testing කියන්නේ මේ දෙන්න එකතු වෙලා කරනවා. මෙතනදී මේ system testing කියන්නේ මේ තුන් දෙනාම එකතු වෙලා හරියට output එක දෙනවද? right, අවසානයේ තියෙනවා acceptance testing. ඒක දෙන්නේ client. client බලනවා system එක දිහා, client check කරනවා සම්පූර්ණ system එක. right, බලනවා එයාට satisfied කියලා. right, එතකොට එයාට satisfy නම් එයා ඒක අනුමත කරනවා, accept කරනවා. එතකොට acceptance testing එක කියලා කියන්නේ ඒකට. ඒක සිද්ධ වෙන්නේ ඔය ක්‍රමවේද හතරෙන්. unit එකෙන් unit එක එකතු කරන්න පුළුවන් කොටස් එකතු කරලා සිද්ධ කරනවා. සම්පූර්ණ එක සිද්ධ කරන check කරලා බලනවා. අන්තිමට client දෙන්න. ඒතර මෙතනදී අහන තව ප්‍රශ්නයක් තමයි කවුද මේවා කරන්න කියන්නේ. right, මේ unit test එක කරන්නේ පැහැදිලිවම programmer. right, එයාට උදව් වෙන්න පුළුවන් software engineer. right, right, මේක develop කරලා දීපු ඔය කියන දෙන්න තමයි මේක කරන්නේ. මොකද මේ unit test එක කියන එක program එක check කිරීමක් කරන්න. දැන් අපි Python වලින් program එකක් ලියලා errors ආවොත් check කිරීම කරනකොට අපි කරන්නේ unit test එකක්. right, මේ unit test කරන්න පාවිච්චි කරන method එක තමයි white box test කියලා කියන්නේ. testing technique. right, ඒතර මේ white box testing technique එක වෙන්නේ මොකද්ද? මෙයාට unit test එක කරගෙන යන්න පුළුවන් inputs දෙනවා. inputs ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එකත් programmerට බලන්න පුළුවන්. අපි code එක දන්න නිසා පේලියෙන් මොකද වෙන්නේ කියලා විග්‍රහ කරගන්න පුළුවන්. ඒ කියන්නේ system එක ඇතුලේ පේනවා. ඊට පස්සේ expected output එක එනවද? අපි බලාපොරොත්තු වෙන output එක එනවද කියලා බලන්න. right, ඊළඟට මේ integration testing එක කරන්න programmersලා සහභාගී වෙනවා. right, මොකද ඒ integrate වෙන units ටිකේ programmersලා සහභාගී වෙන්න ඕනේ. ඊළඟට software engineersලා ඉන්නවා. ඊළඟට senior software engineer. senior software engineer කියලා කියන්නේ ඒක හරියට අර software engineersලා කීප දෙනෙක්ව බලා ගන්න කෙනා තමයි senior software engineer කියලා කියන්නේ. එතකොට එයා සහභාගී වෙනවා. මෙතනට පාවිච්චි කරනවා white box කියන testing method එකයි black box කියන එකයි දෙන්නම. right, white box and black box කියන දෙන්නම පාවිච්චි වෙනවා. ඒත් black box කියලා කියන්නේ
inputs දීලා ඒකට දාලා expected output එක එනවද කියන එක. ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියන එක බලා ගන්න විදිහක් නැහැ. දන්නේ නැහැ. නැත්නම් හොයලා බලන්නේ නැහැ. එතකොට ඒ වගේ දෙයක් ඔය black box testing එක ගොඩක් වෙලාවට කරන්නේ මේ senior software engineer. මොකද senior software engineerට programmer ගේ තරමින් කාරණේ ගැන හොයලා බලන්න තරම් වෙලාවක් නැහැ. ඒ කියන්නේ දැනුමක් නැහැ කියන එක නෙවෙයි. එයා කරන්නේ වැඩ ටික ඕකේද සමස්ත පද්ධතිය ඕකේ වෙලා යනවද ප්‍රොජෙක්ට් එක හරියට යනවද කියලා වග බලා ගන්න. ඒකට එයාට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වගේ නිරන්තරයෙන් එක කෑල්ලෙන් එක කෑල්ලට ඇක්සස් දීලා හොයන්න බෑ. right? ඒක නිසා එයාට black box testing තමයි කරලා බලන්න වෙන්නේ. කියන්නේ input එක දුන්නම correct output එක එනවද කියන්නේ. right? system test එක කරනකොට එතනට සහභාගී වෙන්නේ ඔය senior software engineers ඊළඟ තව tech leads කියලා ඉන්නවා technician leaders ලා right ඊළඟ project managers ලා ඒ කියන්නේ project එකට අදාළව ඉන්න staff එකේ ඉන්න උඩම top management එක right software engineers ලා එනවා senior software engineers ලා එනවා ඊළඟට project managers ලා එනවා right ඔය කට්ටිය එනවා. ඒතර මෙතන පැහැදිලිවම කරන්නේ black box test එකක්. මොකද මේ ඉන්න කට්ටියට program එකේ PDM එළියට මොකද්ද වෙන්නේ කියලා අදහසකුත් නැහැ. ඒක ඒගොල්ලෝ සලකා බලන්නෙත් නැහැ. right මේගොල්ලෝ ඉහෙලම ඉන්න කට්ටිය ඒගොල්ලෝ තමයි client එක්ක ගනුදෙනුව තියාගන්නේ. ඒතර ඒගොල්ලන්ට ඕනේ මොකක් හරි භාණ්ඩයක් හැදුවා නම් මොකක් හරි software එකක් develop කරා නම් අදාළ final delivery එක හරියට වෙනවද right inputs දුන්නම අපි තුන් ගණන් එකතු කරන software එකක් නම් 3යි 2යි දුන්නම 5 කියලා උත්තරේ එනවා හැම අවස්ථාවකදීම මේක වෙනවද ওই ටික තමයි ඒගොල්ලෝ හොයලා බලන්නේ acceptance test එකේදී සහභාගී වෙන පිරිස තමයි පළවෙනි කෙනා client ඊට අමතරව මේ project team එකේ ඉන්න මේ උඩ කට්ටිය. ඒ කියන්නේ ආයිසරයක් senior software engineers ලා project managers ලා කට්ටිය සහභාගී වෙනවා. right? මෙතනදිත් කරන්නේ පැහැදිලිවම black box testing එකක්. මොකද client කියන කෙනාට මොකක්ද සිද්ධ වෙන්නේ කියන system එක ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන idea එකක් නැහැ. right අපි දැන් අපි ඕනම් භාණ්ඩයක් මිලදී ගන්න ගියාමත් අපි කරන්නේ black box test එකක් තමයි. calculator එකක් අරගන්න ගියොත් calculator එක අරගෙන අපි නේද එකතු කරලා වැඩි කරලා අඩු කරලා බලනවානේ calculator එක හරියට වැඩ කරනවද කියන්නේ. ඒතර කරන්නේ inputs දීලා ඒකට අදාළව output එකක් එනවද කියලා check කරන එක. right so ඔය විදිහට තමයි system test ටික සිද්ධ වෙන්නේ. right හරි මේක ලියා ගන්න ඕන නම් විනාඩියක් විතර දෙන්නම් ඕක නිකන් ෂෝට් නෝට් එකක් විදිහට ඔහොම බලලා මැනේජ් කරගන්න. ඊට පස්සේ ඕක ඉවර වුණාම ඔය අතරතුරේ ඔයගොල්ලෝ try කරන්න මේ 11 12 13 කියන ප්‍රශ්න ටික. right දැන් ගොඩක් අය පේපර් එක try කරලා නැහැනේ. ඔව් බලන්නකෝ 11 12 13 ඔව් 11 12 13 14 එතනට වෙනකම බලන්නකෝ. මම වැඩි වෙලා දෙන්නේ නැහැ. මිනිත්තු 4ක් 5ක් උපරිම මේක ලියා ගන්න අවශ්‍ය කට්ටිය ලියා ගන්න. right මේකේ සිංහල වචනේ මම මේ මෙතනට ලියන්නම්. right unit test එක කියලා කියන්නේ ඒකක පරීක්ෂාව. integration කියලා කියන්නේ ප්‍රතිග්‍රහණ. system කියලා කියන්නේ පද්ධති පරීක්ෂාව. acceptance කියලා කියන්නේ සිංහල වචන ටික පැටලෙනවා. ප්‍රතිග්‍රහණ කියලා කියන්නේ acceptance වලටනේ අනුකලිත කියන එක තමයි integration right.
මේක අනුකලිත මේක පද්ධති acceptance test කියන එක තමයි ප්‍රතිග්‍රහණ කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ papers discuss කරනකොට ළමයි පොඩි පොතක් maintain කරගන්න units 13ට right ඒකේ ඉන්නේ ඔයාට හරියටම set වෙලා නැති කොටස් ටික එකතු කරගන්න. මොකද ඔය නිතරම tubes set එක අරගෙන අදාළ තැනට පෙරලා බලනවා කියන එක අපහසු වැඩක්. සාමාන්‍යයෙන් පිටු 80ක විතර පොතක් අරගෙන ඒක පිටු කීපය units ප්‍රමාණයට වෙන් කරගන්න. වෙන් කරගෙන එතකොට පළවෙනි යුනිට් එකේ ඔයාට අමතක වෙච්ච දෙයක් අහුණු පේපර් එක කරගෙන යනකොට ඔයාට ඒක ඔළුවේ නැත්තම් ඒ යුනිට් 1 වලට අදාළ තැන ලියා ගන්න. right එතකොට ඔයාගේ අර ඔයාට tough sections කියලා තියෙන ටික ඒ පුංචි පොතට එකතු වෙනවා. right එහෙම වුණාද මේ වගේ සටහනක් දාගත්තම ඔයාට ටෙස්ටිං කියන එක සම්පූර්ණයෙන් cover. right ඊළඟට මේ විදිහටම cover කරගන්න පුළුවන් තව section එකක් තියෙනවා system වල system implementation නැත්නම් deployment part එක. ඒකෙත් කතා කරනවා අපි direct deployment, parallel deployment, phase deployment, pilot deployment කියලා system එකක් install කරන ක්‍රමවේද හතරක්. right එතකොට ඒ වගේ දේවල් අමතක නම් ඔය වගේ තැනකට එකතු කරගන්න. එතකොට ඔයගොල්ලන් නොදැනුවත්වම ෂෝට් නෝට් එකක් ඔයගොල්ලන්ට හැදෙනවා. ඔයගොල්ලෝ නොදන්න දේවල් සම්බන්ධයෙන්. ඒක තමයි වැදගත්ම එක. right මට උත්තර ටික එවන්න ඕනේ 11 12 13 14. මම හිතනවා මේ වෙනකොට පාස් පේපර් පොත් හැමෝම ගාවම ඇති කියලා. ඉසුරු 2011 නැද්ද? right okay. මෙතනින් බලා ගන්නකො මේ ඩයග්‍රෑම් එක ඇඳලා ඉවරද මං උඩහට ගෙනිච්චර කමක් නැද්ද ළමයි? ඩයග්‍රෑම් එක ඕනනම් කියන්න. ඔව්. ඔව්. ශහාර 11ට උත්තරේ හරි. 12ට ඔව්. 12ට බලන්න. ඔව් 12ට
ඒක නෙවෙයි පුතේ උත්තරේ. දහතුන ඔව් 13ට උත්තරේ හරි. චමත්කෙත් 11 හරි 13 හරි 12 වැරදි. ශෙහාර 14ට උත්තරේ ඔව් 14ට උත්තරේ හරි. රිද්මා 11 හරි 12 හරි 13 වැරදි 14 හරි. චමත් 12 නෑ ඒකත් නෙවෙයි උත්තරේ. සහන 11 හරි 12 හරි ඉසුරු 11 හරි සහන් 13 හරි සහන් 13ට හරි උත්තරේ. හරි අපි කතා කරමුද? 11 කියලා තියෙන චමත් 14 ඔව් 14ට හරි උත්තරේ. හරි. පහක් දැක්වෙන ඒවා අතරින් පද්ධති වර්ගීකරණය වන්නේ කුමක්ද? ඉසුරු 12ට ඔව් 12ට හරි. 12ට එක තමයි උත්තරේ. right පද්ධති වර්ගීකරණය කරන ක්‍රම අපි තුනක් ගැන කතා කරා නේද? එකක් තමයි open and close විදිහට. විවෘත හා සංවෘත කියන එක නේද? open close කියලා හැදෙනවා. right අනිත් විදිහට අපි කතා කරා natural and physical කියලා. right නැත්නම් man made. right natural physical නැත්නම් man made මිනිසා විසින් නිර්මාණය කරන ලද. right ඒ වගේම අපි කතා බහ කරා living and non living කියලා. right සජීවී සහ අජීවී කියන පැතිවලින්. right එතකොට මේකේ නිවැරදි උත්තරය වෙන්නේ විවෘත හා සංවෘත. මොකද අනිත් එකක්වත් හරි කපල් එක ඒගොල්ලෝ ඉදිරිපත් කළා නැහැ. right එතකොට open close කියන ඒ වගේ චමත් 12ට නෑ 12ට එක නෙවෙයි 12ට උත්තරේනේ 5 transaction processing system එකක්. right 11 දී මේ system වලදී open close කියන එක අපි හඳුනගන්නේ කොහොමද? open system එකක් කියලා කියන්නේ system එකේ පද්ධතිය සමග මේ system එකේ පරිසරය සමග මේ තියෙන system එක නම් මේ පැත්තේ තියෙන environment එක පරිසරය. එතකොට මේකත් එක්ක අන්තර්ක්‍රියා කරන පද්ධතිය අපි කියනවා විවෘත පද්ධති කියලා. පරිසරයත් එක්ක බොහෝම අඩුවෙන් අන්තර්ක්‍රියා කරන එහෙමත් නැත්නම් අන්තර්ක්‍රියා කරන්නෙම නැති පද්ධතිය එක්ක අපි කියනවා closed system කියලා. right sorry චමත් 12ට දුන්නේ 5ද? මගේ වැරද්ද එහෙනම් මම මික්ස් කරගන්න ඇති. උත්තර ගොඩක් එක ළඟ ආපු නිසා. ඔව් චමත් sorry. මගේ වැරද්ද. right එතකොට natural physical කියලා අපි කතා කරන්නේ ස්වභාවික සහ මිනිසා විසින් නිෂ්පාදනය කළද. ස්වභාවික කියලා කිව්වම මේ සාමාන්‍ය පරිසරයට අදාළව තියෙන පද්ධතිය. right
ඊළඟට ෆිසිකල් කියලා කතා කරාම මිනිස්සයා විසින් නිර්මාණය කරපු මහා මාර්ග පද්ධතිය නේද වෙළඳ පොළ ඔය වගේ ගොඩාක් පද්ධති තියෙනවා. ලිවින් සහ නන් ලිවින් කිව්වම ගොඩක් වෙලාවට ජීවි ඒ කියන්නේ එක්ක මිනිස්සු එක්ක සත්තු සම්බන්ධයෙන් තියෙන පද්ධති නැත්නම් පරිසරයේ ගහකොළ සම්බන්ධයෙන් තියෙන පද්ධති. දැන් අර නැචරල් සිස්ටම්ස් විදිහට ගත්තම දැන් අපේ මේ ජල චක්‍රය වගේ දේවල් නැත්නම් ජල පද්ධතිය අරගත්තත් ඒකත් නැචරල් සිස්ටම් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. හැබැයි යා ලිවින් සිස්ටම් එකක් නෙවෙයි. ලිවින් සිස්ටම් එකක් කියන තැනට ආවෙන් පස්සේ ජීවය කියන එක බලපානවා. දැන් අපේ මිනිස් සිරුරේ තියෙන පද්ධති ගත්තොත් අපි ඔක්කොම ලිවින් සිස්ටම්ස් කියලා ගන්න පුළුවන්. non living system විදිහට අපි පොතේ දීලා තිබුණු උදාහරණෙත් සෞරග්‍රහ මණ්ඩලය ඒ වගේ දේවල්. එතකොට ওই ජල චක්‍රය ඊළඟට ඔය තව පරිසරය අපිට දකින්න තියෙන විවිධාකාරයේ ක්‍රියාවලි ඒව අපිට non living කියලා අරගන්න පුළුවන් ජීවීන් සම්බන්ධ නොවන. right 12 වෙනි එකේ කතා කරනවා බැංකු පද්ධතියක් වඩාත් හොඳින් සැලකිය හැක්කේ. ඒතර බැංකු පද්ධතියක් කියන එක අපි embedded system එකක් කියලා කියන්නේ විශාල යාන්ත්‍රික කොටසකට ඔබ්බලා තියෙන කුඩා පද්ධතියක්. හොඳම උදාහරණය කාස් වල මේ vehicles වල තියෙන වාහන වල තියෙන computer system එක. ඒක embedded system එකක්. right? ඊළඟට smart TV එකක් අරගත්තොත් embedded system එකක්. right? smart TV එක අරගත්තම ඒක smart system කියන පැත්තට යනවා. ගොඩක් වෙලාවට අර ලොකු mechanical කොටසක ඔබ්බලා තියෙන පොඩි සිස්ටම් එකක්. දැන් ෆ්‍රිජ් එකක් අරගත්තොත් ෆ්‍රිජ් එකේ සමහරලාට රීඩින්ග්ස් දෙන්න පුළුවන් එක එම්බෙඩඩ් සිස්ටම් එකක් කියලා ගන්න පුළුවන්. ERP එකක් ව්‍යවසායක සම්පත් සැලසුම් නැත්නම් එන්ටර්ප්‍රයිස් රිසෝස් ප්ලෑනින් සිස්ටම් එකක් කියලා කියන්නේ පද්ධති ගොඩක එකතුවක්. right? ඒක ඇතුලේ සම්පූර්ණ ව්‍යාපාරයක්ම මැනේජ් කරගන්න පුළුවන් ආකාරයේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට මිලදී ගැනුම් purchases විකුණුම් sales ඊළඟට human resource management මානව සම්පත් කළමනාකරණ ඔය වගේ සාමාන්‍යයෙන් ආයතනයකට දාලව තියෙන ඕන පද්ධති ගොඩක එකතුවක් තමයි ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් කියලා කියන්නේ. expert system එකක් කියලා කියන්නේ යම් විෂයක් සම්බන්ධයෙන් පමණක් සිද්ධ කරලා තියෙන දෙයක්. දැන් මේ banking system එකක් ගත්තම එතන විෂයන් ගොඩක් තියෙනවා. right? දැන් අපිට banking system එකේම loan එකක් apply කරන එක සම්බන්ධයෙන් පමණක් system එකක් maintain වෙනවා නම් අන්න එයාට අපිට කියන්න පුළුවන් expert system එකක් කියලා. මොකද loan එකක් ලබා දීම කියන එක කරන්නේ බැංකුවේ ඉන්න නිලධාරියෙක් ඒ පිළිබඳව ඉන්න expert කෙනෙක්. එතකොට එයා වෙනුවට system එකක් එක්ක අපි කතා බහ කරලා ඒ වැඩේ කරනවා නම් අන්න එතන expert system එක. right? නමුත් බැංකු පද්ධතියක් කියලා ගත්තම ඒක බැංකු පද්ධතිය කියලා කිව්වම අපි ගොඩාක් වෙලාවට අපි යන්නේ ATM එකේ තියෙන සිස්ටම් එකත් එක්කනේ. එහෙමත් නැත්නම් බැංකුව ඇතුලේ පාවිච්චි වෙන සිස්ටම් එකක් එක්ක. ඒත් එතනදී මිනිස්සු ඉන්වෝල්ව් වෙනවා, ඔපරේටර් කෙනෙක් ඉන්වෝල්ව් වෙනවා. කෑෂ් ඩිපොසිට් එකක් කරාම සිස්ටම් එක වෙනස් වෙනවා, විත්ඩ්‍රෝ එකක් කරාම සිස්ටම් එක වෙනස් වෙනවා. right? ඒත් එතනදී යන්නේ transactions ගනුදෙනු. right? ඒකයි අපි මේකට ගනුදෙනු සැකසුම් පද්ධතියක් කියලා කියන්නේ. මේ transaction එකක් කියලා කිව්වම හොඳට මතක තියාගන්න මේ මුදල්ම සම්බන්ධ වෙන දෙයක් විය යුතු නැහැ. අපි ගබඩාවක තියෙන තොගයක් පාලනය කිරීම ස්ටෝර්ස් පාලනය කරන එක උනත් transaction processing system එකක් කියලා ගන්න පුළුවන්. right? එතකොට ගබඩාවට භාණ්ඩ එනකොට ඒකේ ස්ටොක් එක ඉහළ යනවා. ගබඩාවෙන් භාණ්ඩ පිට වෙනකොට ස්ටොක් එක පහළ යනවා. ඒතර එතන සිද්ධ වෙන ගනුදෙනු ඒක. ඒතර ඒක මැනේජ් කරන්න නම් තියෙන්නේ ඒක transaction processing system එක. knowledge management system එකක් කියලා කියන්නේ දැනුම එකතු කරන එක. ඒක ගොඩාක් වෙලාවට ආයතනයකට උවමනා වෙන්නේ ඉදිරියට එළඹෙන අතීතයේ සිද්ධ වෙලා තියෙන ඉදිරියට වෙන්න පුළුවන් ඒහා සමාන සිටුේෂන්ස් මැනේජ් කර ගැනීම සඳහා දැනුම එකතු කරලා තබා ගන්න පද්ධතියක් විදිහට. හරිද? අද සිද්ධ වෙන සිද්ධියක් අනාගතයේදී ඒ ආකාරයෙන්ම නොවනත් ඊට සමාන වන පැති වලින් ඇති වෙන්න පුළුවන්. එතකොට අර අද සිද්ධ වෙච්ච සිද්ධියට අදාළව දැනුම එකතු කරලා තියාගත්තම ඒගොල්ලන්ට ඉදිරියට ඒකට මුහුණ දෙන්න පුළුවන් අර කලින් තියෙන අත්දැකීමත් එක්ක. ඒකයි ඒක knowledge management system කියලා කතා බහ කරන්නේ. right? 13 වෙනි එකේ කතා කරලා තියෙනවා වෙබ් අඩවියක මුල් පිටුව වඩාත් හොඳින් විස්තර කරන්නේ පහක් දක්වන කවරක් මගින්ද කියලා. right? වෙබ් අඩවියේ සූචියේ ඉන්ඩෙක්ස් එක කියන එක නෙවෙයි ඉන්ඩෙක්ස් එකක් අපිට යූසර් කෙනෙකුට ඉන්ඩෙක්ස් එකක් පේන්නේ නැහැ. එයාට පේන්නේ ගියාම හෝම් පේජ් එක. right? හෝම් පේජ් එක කියලා කියන්නේ
ඕනම වෙබ්සයිට් එකක ඔයාලට දකින්න හම්බෙන very first page එක පළවෙනිම පිටු. right? ඒක welcome page එක කියලා අපිට අරගන්න බෑ. මොකද welcome pages තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. කෙටි ජර්නල් සටහන් ඉදිරිපත් කරන වෙබ් පිටුවක් කියන එක කිසිසේත්ම සෙටල් කරගන්න බෑ. පළවෙනි පිටුව වෙබ් අඩවියේ පළමු වන පිටුව කියන එක තමයි ඔතන තියෙන best answer එක. හොඳම answer එක විදිහට අපිට ගන්න පුළුවන් දෙයක්. 14 කතා කරලා තියෙනවා ඉංජිනේරු නිෂ්පාදන සමාගමක කළමනාකරුවෙක් නුදුරු අනාගතයේදී වැඩිපුර මිනිසුන් බඳවා ගැනීම පිළිබඳ සලකා බලමින් සිටී. මේ සම්බන්ධයෙන් ඔහු විසින් අවධානය යොමු කළ යුතු වඩාත් වැදගත් තොරතුරු. right? සියලුම සේවකයන්ගේ පෞද්ගලික වාර්තා. දැන් මේ මැනේජර්ගේ උවමනාව මොකක්ද? ඉදිරියේදී තියෙන future recruitment. ඉදිරියේදී යා කරන්න ඉන්න මිනිසුන් බඳවා ගැනීම. right? එතකොට ඉදිරියේදී මිනිසුන් බඳවා ගැනීම කියන එක ගැන හිතුවොත් ඉස්සරහට සේවකයෙක් කරගන්න අවශ්‍ය නම් තමන්ගේ ව්‍යාපාරයට අනිවාර්යෙන් එතන යම් කිසි ඉදිරි දැක්මක් සිද්ධ ඉදිරියේදී සිද්ධ වෙන ක්‍රියාවලි ගැන අයිඩියා එකක් එයාට තියෙන්න ඕන. right? උදාහරණයක් විදිහට අපි ගාමන්ට් එකක් අරගත්තොත් ගාමන්ට් එකට ඉදිරියේදී වැඩිපුර සේවකයන් ගන්න උවමනා වෙන්නේ ඒගොල්ලන්ට ඉන්න ඕඩර්ස් ප්‍රමාණය වැඩි වෙන්නේ. ගොවිපලක් ගත්තොත් ගොවිපලට වැඩිපුර සේවකයන් ගන්න උවමනා වෙන්නේ ගොවිපලයේ එන අස්වැන්න ඉදිරියේදී වැඩිපුර ඉඩ ප්‍රමාණයක ලැබීමට තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරිය ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. right? එහෙම දෙයක් බැලුවම සියලු සේවකයන්ගේ පෞද්ගලික වාර්තා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක වඩාත් වැදගත් තොරතුරු වෙන්නේ නැහැ. right? බඳවා ගන්න ලද සියලු මිනිසුන්ගේ පූර්ව වාර්තා පාවිච්චි කරන්න පුළුවන්. වඩාත් වැදගත් තොරතුරක් වෙන්නේ නැහැ. සියලුම සේවකයන්ගේ පෞද්ගලික පැමිණීමේ ලේඛන ආයෙත් අරගන්න පුළුවන්. කොච්චර එනවද කොච්චර එන්නේ නැද්ද කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් තොරතුරක් තමයි මෙන්න මේ පස්වෙනි එකේ තියෙන වර්තමාන හා ප්‍රක්ෂේපිත පුද්ගල අවශ්‍යතාවල සාරාංශ වාර්තා. ඒක ඩිරෙක්ට් ඩීටේල් එකක්. ඒ කියන්නේ ඒක දෙන්නේ දැනට ඉන්න ප්‍රමාණය සහ ඉදිරියට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳ වාර්තාවක්. ඉතින් ඒක කෙලින්ම අරගන්න පුළුවන් ආරයිට් දැන් ඉන්නේ 100යි ඉස්සරහට 150ක් ඕනේ කියලා තියෙනවා. එනම් 50ක් රෙක්රූට් කරගන්න ඕනේ. ඩිරෙක්ට් ඩීටේල් එක. right? හතරවෙනි එකේ තියෙන ඉංජිනේරු පිරිවිතර හා නිෂ්පාදන ඇණුම් වල විස්තරාත්මක වාර්තා. අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් පස්වෙනි එක තරම් ඩිරෙක්ට් එකක් නෙවෙයි. right? ඒක නිසා 5 තමයි ඔකට යන්න පුළුවන් තියෙන හොඳම උත්තරේ. හරි. 15ටයි 16ටයි 17ටයි. එවන්න බලන්න ඉක්මනට උත්තරේ. 15 16 17 18 හතරම කරන්න. දෙව්හාන් 15ට උත්තරේ ඔව් හරි 14 තියෙන එක වැරදි. දෙව්හාන් වැරද්ද තේරුම් ගන්න නැති කියලා මම හිතනවා. 15ට උත්තරේ හරි. ඔව් 16ට හරි උත්තරේ. සහන් 15ට උත්තරේ හරි. ශහාර 16ට හරි. සහන් 16ට උත්තරේ හරි. 17 කොබලන්ඩ ඔව් 17ට උත්තරේ හරි. සහන් 18ටත් උත්තරේ හරි. ශහාර 15ට උත්තරේ හරි.
ඉසුරු 15ට උත්තරේ හරි. චමත් 15ට හරි 16ට හරි. හරි අපි 15 කතා කරමු 15ට උත්තරේ හැමෝම වගේ හරියට දීලා තිබ්බා. මම හිතනවා ඔයගොල්ලෝ 15 එකතු කරන්න ඇත්තේ 16 පාදයෙන්ම වෙන්න පුළුවන් විදිහට කියලා. ඔව් ශහාර නෙට්වර්ක් ටියුට්ස් ටික ඔයගොල්ලෝ කලිනුත් මට ඔක ගැන කියලා තිබුණා. මේ මට දරුවෝ කියන්න තියාගන්න උනේ නැහැ. මට පොඩ්ඩක් ආයි කියන්න දරුවෝ මට දැන් අලුතෙන් print කරන්න වෙනවා තියෙන දේවල් ටික ඉවර වුණා. නෙට්වර්ක් ටියුට් එක හැමෝටම අවශ්‍යද? මොකද මේ මගේ නෙට්වර්ක් ටියුට් එකේ ගණන් හදන කොටස නෑ ළමයි. ඒක මම ඕගොල්ලොත් එක්ක ක්ලාස් එකේදී කරන්නේ. තියරි ටිකට අදාළව තියෙන ටික තමයි නෙට්වර්ක් ටියුට් එකේ තියෙන්නේ. ඒකේ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් කීයක් ඕනේද කියන එක මට කියන්නකෝ මම එතකොට ලෑස්ති කරලා තියන්නම්. ශහාරට ඉංග්‍රීසිද සිංහලද? හරි එතකොට ඉංග්‍රීසි දෙකයි. සිංහල ටියුට් එක ඕනයි ඉන්නවද? right හරි එහෙනම් මම ඉංග්‍රීසි දෙකක් ක්ලාස් එකලා තියෙනවා. අනිත් අයට අවශ්‍ය නෑ නේද? මොකද මට මතක විදිහට මේ ඔයගොල්ලෝ ජයන්ත සර්ත් එක්ක තමයි නෙට්වර්ක් කරලා තිබුණේ. සෑහෙන දුරට මාත් එක්ක මට මතක විදිහට ගණන් ටික තමයි හැදුවේ. එහෙම නේද ළමයි? right සහන් මම printed එක තියන්නම් පුතේ මම printed එක තියන්න නැන පැතින් එකතු කරගන්න. හරි right 15 වෙනි එක ඔයගොල්ලෝ 16 පාදයෙන් එකතු කරා කියලා මම හිතනවා. මම මෙතන ටග්ගලේ ගාන කරන්නම්. දැන් අපිට මොකක් හරි සංඛ්‍යා පද්ධතියකින් එකතු කරන්න දුන්නාම එකතු කරන සංඛ්‍යා දෙක අනිවාර්යෙන් එකම පාදයේ විය යුතුයි. දැන් මේකේ 16 පාදයේ තියෙන්නේ. එතකොට 16 පාදයේ එකතු කරනකොට මේ ඉංග්‍රීසි අකුරු වලින් එන ඉලක්කම් ටික දාගන්න. මොකද නැත්තම් ඔයගලන්ට පැටලෙන්න පුළුවන්. right දැන් තියෙන එකතු කරන් යන්න 10යි 2යි 12යි 12 කියන්නේ C right 10යි 1යි 11යි 11 කියන්නේ B 12යි 4යි 16යි 16ට 16 ගොඩවල් 1යි ඒක මේ පැත්තට යනවා ඉතුරු බිඳුවයි ඊට පස්සේ මේක මෙතනට අරගන්නවා right ඕක තමයි උත්තරේ වෙන්නේ ඔය වගේ ගානක් ආවොත් එකම පාදයෙන් ආවොත් එකතු කරගන්න මතක තියාගන්න. ඒතකොට 8 පාදයෙන් ආවොත් ඔයගොල්ලෝ හිතන්න ඕනේ 8 උත්තරේට 8 ගොඩවල් කීයද ඉතුරු කීයද කියලා. ඉතුරු එක උත්තරේ කොටසක් විදිහට දානවා.
ගොඩවල් ගාන එහා පැත්තේ ස්ථානයට අරගෙන යනවා. right කාට හරි එකතු කරන විදිහ ක්ලියර් කරගන්න අවශ්‍යද? right හරි ඒ නිසා 15ට උත්තරේ 5 කියලා අරගන්න පුළුවන්. 16 DHCP සේවාදායකයක ප්‍රධාන කාර්යය. ඔව් මේක වඩා හොඳයි IP ලිපින ගතිකව ලබා දීම කියන එක තිබුණා නම් මෙතන IP ලිපින ලබා දීම කියලා විතරයි තියෙන්නේ. ඒතර මෙයා තමයි නිවැරදි එක්කෙනා. මේ වසම් නාම IP ලිපින වලින් වසම් නාම ලබා දීම IP ලිපින වලින් වසම් නාම ලබා දීම කවුරුත් කරන්නේ නැහැ. වසම් නාමයට අදාළ IP ලිපිනයක් ලබා දෙන එක නම් DNS එක කරනවා. right අපි www.facebook.com කියලා browser එකේ type කරාම ඒක IP එකක් බවට පරිවර්තනය කරන්නේ DNS එක. මේ දෙවෙනි එකේ කියලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. right පරිශීලකයන්ට නාමාවලි සේවා directory services සැපයීම ඒක කරනවා directory service එක සපයන එක කරන්නේ ගොඩක් වෙලාවට application server එකකින්. right application server කියන එක ඕගලන්ගේ නැහැ. right පරිශීලකයන් අතර අන්තර්ජාල සම්බන්ධතා හවුලට භුක්ති විඳීමට සලස්වීම මෙයා proxy server එකකින් කරලා දෙන්නේ. වෛරස් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම ඒකට තමයි firewall එකක් ඊළඟට virus guard එකක් ඔය කියන දේවල් ටික තියෙනවා. ඊට 16ට නිවැරදි උත්තරේ වෙන්නේ 1. IP ලිපින ඇත්තටම ගතිකව ලබා දීමක් සිද්ධ වෙනවා. 17 වෙනි එකේ කතා කරලා තියෙනවා සහන් ඔව් සහන් ඔයා අහලා තියෙන ප්‍රශ්නේ ටෙක්නිකල් පැත්ත මම දන්න තරමින් ඒගොල්ලෝ මුලින්ම ඔයාව රීඩිරෙක්ට් කරන්නේ පුතේ මේන් සර්වර් එකකට. කියන්නේ සහන් අහන්නේ Facebook වගේ ආයතනයක් ගත්තම සර්වර්ස් ගොඩක් තියෙනකොට අපේ data එක තියෙන සර්වර් එකට යන්නේ කොහොමද? එතකොට detail ඒ කියන්නේ එක IP එකට එක domain name එකට IP addresses ගොඩක් තියෙන්න පුළුවන් නේද කියලා. එතෙන්දි සහන් කරන්නේ ඒගොල්ලන්ගේ main IP එකත් එක්ක තමයි මුලින් contact වෙන්නේ. එතනින් තමයි එයාව අදාළ සර්වර් එකට යොමු කිරීම සිද්ධ වෙන්නේ. right ඒ කියන්නේ ඒක සමහරලාට ඒගොල්ලෝ ස්පෙෂල් routing table එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. කියන්නේ අපේ location එකට අදාළව මෙන්න මේ කියන IP එකත් එක්ක තමයි සහභාගී වෙන්න කියලා. ඒතර ඇත්තටම අපි එක Facebook server එකක් එක්ක සම්බන්ධ වෙනවා වෙනුවට facebook.com කියන එකේ ඒ කියන්නේ ඒකට ඒක එකම domain එක කියලා අපිට හිතුණට ඇත්තටම මේක එකම domain එක නෙවෙයි. කීපයකට බෙදලා manage වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් central තැනකින් යොමු කරන්න පුළුවන්. එතනට ආවයින් පස්සේ එතනින් මෙන්න මේ server එකට redirect කරනවා කියන වැඩේ සිද්ධ කරන්න පුළුවන්. right මම චුට්ටක් හොයලා බලන්නම් කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. පැහැදිලිවම එක domain එකකට එක IP එකයි තියෙන්නේ. එක domain එකකට IPs ගොඩක් තියෙන විදිහක් නැහැ. සහ web server එකක් කියලා කියන්නේ static IP එකක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ වෙනස් නොවන IP එකක් තියෙන කෙනෙක්. ඒක IPv4 type එකක් වෙන්න පුළුවන්. IPv6 type එකක් වෙන්න පුළුවන්. right හරි 17 වෙනි එකේ අහලා තියෙනවා මේ කියන IP ලිපිනයට අනුජාල වසනේ මෙන්න මේක තියෙනවා මේ ජාලයට සත්කාරකයන් කී දෙනෙක් ඍජුවම සම්බන්ධ කළ හැකිද කියලා. right ඕක හදාගන්න තියෙන විදිහ තමයි ඕනම network ගානක මම ඔයගලන්ට කියලා තියෙන්නේ host ID එකේ තියෙන bits ගානයි net ID එකේ තියෙන bits ගානයි දැනගත්තයින් පස්සේ වැඩේ ඉවර කරගන්න පුළුවන් කියලා. ඒතර මේකේ මේ IP ලිපිනේ ඇත්තටම අපිට වැදගත් නැහැ මේ ගාන හදාගන්න. අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙයා. මොකද එයාගෙන් තමයි අපිට IP address එකේ host ID එකේ කොච්චර bits තියෙනවද net ID එකේ කොච්චර bits තියෙනවද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. අපි
සබ්නෙට් මාස්ක් එක දිග හැරියොත් 255.225.224 නේ තියෙන්නේ. ඒත් මෙයා දිග හැරියොත් පළවෙනි ඔක්ටෙට් එකේ එක ඒවා 8ක් තියෙනවා. දෙවෙනි එකෙත් එක ඒවා 8ක් තියෙනවා. තුන්වෙනි එකෙත් එක ඒවා 8ක් තියෙනවා. හතරවෙනි එකේ තියෙන්නේ එක ඒවා 3යි. right? ඇයි එකට එක ඒවා 3ක් වෙන්නේ? සහන් ඉන්න මං උත්තර දෙන්නම්. right? එතකොට කොහොමද 224 හැදෙන්නේ? 128 64 32 කියන තුන් දෙනා එකතු වෙලා 128යි 64යි 192යි 192යි 32යි 224යි. එතකොට ඒ කියන්නේ අපේ සබ්නෙට් මාස්ක් එකේ මෙතනට වෙනකන් එක ඒවා වැටලා තියෙනවා. zeros වැටෙනවා ඉතිරි දේවල් ටිකට. right? ඒ කියන්නේ host id එකේ තියෙන bits ගාන තමයි මෙතනින් මෙයා නිරූපණය කරන්නේ. මොකද සබ්නෙට් මාස්ක් එකක් හැදෙන පිළිවෙල තමයි net id එකට සම්පූර්ණයෙන් එකේව දානවා host id එකට සම්පූර්ණයෙන් බිංදු දානවා කියන්නේ. එතකොට host id එකට තියෙනවා bit 5ක්. එතකොට host ගාන අපිට හොයාගන්න පුළුවන් නේද? host ගණන කියන එක අපිට හොයාගන්න පුළුවන් 2 to the power host bits minus 2 කියන එකනේ. ඒ කියන්නේ දෙකේ පස්වෙනි බලය අඩු කිරීම 2. ඒ කියන්නේ 30යි. දෙකේ පහ කියන්නේ 32යි. දෙකක් අඩු වුණාම 30යි. ඒ නිසා උත්තරේ 3 කියලා අපිට අරගන්න පුළුවන්. right? ඊළඟට අහල් තියෙනවා 5 කිලෝමීටර්ස් දුරක් ආවරණය වන පරිදි අධි විභේදන වීඩියෝවක් සම්ප්‍රේෂණය කිරීම සඳහා සුසු මාධ්‍ය කුමක්ද? high definition වීඩියෝ එකක් කමියුනිකේට් කරන්න තියෙන හොඳම ක්‍රමය. right? පැහැදිලිවම twisted pair පාවිච්චි කරන්න බෑ. මෙයාට මීටර 100ක් විතර වගේ තමයි යවන්න පුළුවන්. coaxial ගත්තත් මීටර 500ක් 600ක් විතර වගේ දුර ප්‍රමාණයක් යවන්න පුළුවන්. right? මේ open wires කියලා කියන්නේ අපේ ඔය කියන්නේ networking වල මුල්ම කාලවලදී පාවිච්චි වෙච්ච මීඩියා එක open wire cables කියලා අපි පාවිච්චි කරලා තියෙන්නේ. right? ඒක නිසා ඒක පාවිච්චි කරන්නත් බෑ. මේ රේඩියෝ තරංග සහ ප්‍රකාශ තන්තු කියන දෙන්නම අපිට පාවිච්චි කරන්න පුළුවන්. රේඩියෝ වේව්ස් පාවිච්චි කරන්න පුළුවන්. මොකද රේඩියෝ වේව් පාවිච්චි කරලා බ්‍රෝඩ්කාස්ටිං කරනවා. right? VHF UHF කියන පැතිවලට ආවෙන් පස්සේ ඊළඟට fiber optics පාවිච්චි කරන්න පුළුවන්. වඩාත් සුදුසු මාධ්‍ය කියන තැනට එනකොට තමයි අපිට fiber optics වඩා හොඳයි. මොකද එයාගාව තමයි ස්පීඩ් එක වැඩි සහ ලොකු දත්ත ප්‍රමාණයක් ගෙන යාමේ හැකියාව තියෙන්නේ. right? ඒක නිසා අපිට තුන්වෙනි උත්තරයට යන්න පුළුවන් ප්‍රකාශ තන්තු කේබල කියන තැනට. right? ඉසුරු රේඩියෝ වේව් එකක් සාමාන්‍යයෙන් ගොඩාක් දුර, ඒ කියන්නේ වයර්ලස්ලි ගොඩාක් දුර අපිට කමියුනිකේට් කරන්න පුළුවන්. right? රේඩියෝ වේව් එකක් මට මතක විදිහට කිලෝමීටර් 3000ක් විතර වගේ ප්‍රමාණයක්. මයික්‍රෝවේව් එකක් ඊටත් වැඩි. right? හැබැයි මේක මේ high definition වීඩියෝ එකක් නිසා data ලොකු ප්‍රමාණයක් රඳා පවතින නිසා ඒ කමියුනිකේෂන් එකට වඩාත් සුදුසුයි කියලා අපිට අරගන්න පුළුවන් ප්‍රකාශ තන්තු කියන එක. right? දැන් අපි උදාහරණයක් විදිහට අපි අරගත්තොත් දැන් අපි ඇන්ටනාවෙන් channel එකක් capture කරගන්නේ රේඩියෝ වල සහ TV වල රේඩියෝ waves පාවිච්චි කරලානේ. රූප වාහිනියෙන් එවන රේඩියෝ wave එක අපේ ඇන්ටනාවෙන් අපි capture කරගන්නවා. POTV dialog TV කියලා කියන්නේ වෙනම කතාවක්. එතෙන්දී ඔය fiber line කියන කතන්දරේ ඕගලන්ට එනවා. ඇන්ටනා එකකින් capture කරගන්න පුළුවන් රේඩියෝ wave එකකින්. හැබැයි අපි compare කරොත් ඇන්ටනාවකින් capture කරගන්න TV channel එකක තියෙන clear එකයි එයාගේ තියෙන communication errors අඩු බවයි අරගත්තොත් රේඩියෝ wave එකට වඩා ප්‍රකාශ තන්තු වලින් එන එක fiber line එකේ එන එක සෑහෙන පැහැදිලි. right? සාමාන්‍යයෙන් රේඩියෝ wave එකකින් high definition video එකක් වගේ දෙයක් communicate කරන්න බලන්නේ. මොකද
එකක් cost එක වැඩි වෙන්න පුළුවන්. අනිත් එක interference වැඩි වෙන්න පුළුවන්. right? නමුත් fiber optics වලදී සාපේක්ෂව ඒක සෑහෙන අඩුයි සහ බොහොම ඉක්මනින් communicate කරගන්න පුළුවන්. right? හරි. ටක් ගාලා උත්තරේ දෙන්න බලන්න 19ටයි 20ටයි. ඔව්. සහන් 19ට උත්තරේ හරි. sorry සහන් 20ට උත්තර දීලා තියෙන්නේ. ඔව්. 19ටත් ඕකම තමයි නේ උත්තරේ. 20 අහලා තියෙන්නේ synthetically correct එක නේ. yes. ඔව් 20ට උත්තරේ හරි. ඔව්. චමාත් උත්තර දෙකම හරි. ශහාර උත්තර දෙකම හරි. right. රිද්මා ඔව් උත්තර දෙකම හරි. ඔව් හොඳයි. 19 මේගොල්ලෝ අහලා තියෙනවා ප්‍රවාහන තලය මගින් සපයනු ලබන්නේ flow control කියන එක transport වලින් දෙන්නේ flow control කියන එක. flow control වලට අමතරව transport layer එකෙන් දෙන තව facility එකක් තමයි error control කියන එක. right? එතකොට I got a star. oh that's good. And it gave to me. What's this? ළමයි තප්පරයක් ඉන්න පෙන් එක රෙස්පොන්ඩ් කරන්න නැතුව ගියා. What's this, Daddy? Daddy, watch this. Daddy, watch this. Suhara, wait, Tati is in a call. Suhara, Tati is in a class. Right. ළමයි flow control වලට අදාළව sorry transport layer එකට අදාළව flow control error control තමයි මගේ pen එක respond කරන්නේ. ඔයගොල්ලෝ ලියාගත්තට කමක් නැහැ මේ දේවල් ටික. transport layer එකේ flow control වලට අමතරව error control එක කරනවා දෝෂ පාලනය. go to me. all right, keep your mouth shut. right. ඊළඟට error detection කියන එක කරනවා අපේ data link layer එකේදී. right, error detection කියන එක data link layer එකේදී සිද්ධ වෙනවා. ඊළඟට දෝෂ නිවැරදි කිරීම කියන එක data link layer එකේම සිද්ධ කරනවා. right, ඒක අපිට කියන්න බෑ නිතරම මේ දේ සිද්ධ වෙනවා කියලා. නමුත් හැකි හැම අවස්ථාවකදීම දෝෂ අනාවරණය කිරීම සහ නිවැරදි කිරීම කරනවා data link layer එකේදී. ඊළඟට දෝෂ වාර්තා කිරීම කියන එක error reporting කියන එක session layer එකේදී සිද්ධ වෙනවා. right, ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න නැත්නම් note කරගන්න. ඒක වැදගත් වෙයි. හරි, ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පහත් දැක්වෙන කුමන Python ක්‍රමලේඛ කාණ්ඩය කාරක නීතිය අනුව නිවැරදි වේද? එතකොට ඔතනදී පළවෙනි පේලිය අරගත්තොත් පළවෙනි උත්තරය අරගත්තොත් පළවෙනි උත්තරයේ තියෙන ගැටලුව තමයි මෙන්න මේ අන්තිම පේලියේ ඉන්ඩෙන්ට් වෙලා නැහැ. එයා ඉන්ඩෙන්ට් විය යුතුයි මොකද
මේ for එක කියලා කියන්නේ compound statement එකක් colon වලින් ඉවරුනාම යට පෙළේ indent වෙන්න ඕනේ. ඒක නිසා ඒක වැරදි. දෙවෙනි එකෙත් තියෙන්නේ ඒ අවුලම තමයි right එකක් total කියන එක define වෙලා නැහැ සහ මෙයාව indent වෙලා නැහැ. right මෙතන total වලට value එකක් නැහැ මෙයා indent වෙලා නැහැ ඒක නිසා මෙයාත් වැරදි. තුන්වෙනි එකේ තමයි හරියට indentation තියෙන්නේ right ඒක නිසා මේක නිවැරදි උත්තර විදිහට ගන්න පුළුවන්. හතරවෙනි එක අනවශ්‍ය විදිහට indent වෙලා තියෙනවා. sorry අනවශ්‍ය දෙයක් නෙවෙයි. මෙතන මේ colon එක මිසින්. colon එක එන්න ඕනේ. පස්වෙනි එක අනවශ්‍ය විදිහට indent වෙලා තියෙනවා. right ඒක නිසා ඒක syntaxically incorrect. එතකොට හරි උත්තරේ විදිහට ගන්න තියෙන්නේ තුන්වෙනි උත්තරය. right හරි. එතකොට ළමයි ඔය පළවෙනි ප්‍රශ්න 20 අපි කතා කරේ. දැන් අපි මේ ඩිස්කස් කරගෙන යන එක ළමයි වේගය සෑහෙන්න අඩු වෙනවා ඕගොල්ලෝ පේපර් එක try කරලා නැතුව ඉන්නකොට. මොකද සාමාන්‍යයෙන් අපි පේපර් එකක් ඩිස්කස් කරන්න ඕනේ පේපර් එක කරලා පේපර් එක මාක් කරලා ඕගලන්ට වැරදි වෙන දේවල් ටික තමයි අපි කතා කරන්න ඕනේ. වැරදි සහ කනා ෂොට් ගහපු ටික. මුළු පේපර් එකම කතා කරන්න ගියොත් ඔයගලන්ට පේනවා දැන් පැය එකමාරකට විතර අපි කතා කරේ ප්‍රශ්න 20ක් විතර. එහෙම කතා කරන්න පුළුවන් අපිට ප්‍රමාණවත් කාලයක් තියෙනවනේ. දැන් මේ වෙලාවේ අපි කාලෙත් එක්කත් පොඩි ගැටලුවක ඉන්නවනේ. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් පේපර් එක කරන එක ඔයගලන්ට වැදගත්. මොකද දැන් අපි දෙවෙනි කොටසක් කතා කරනකොට දෙවෙනි කොටස මාකින් ස්කීම් එකත් එක්ක කතා කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය දේවල් සිද්ධ කරලා පෙන්වන්න පුළුවන්. එතකොට අපිට හොඳටම ෂුවර් සහ හොඳටම ක්ලියර් දේවල් නැවත කතා කිරීම තේරුමක් නැහැ. ඒක නිකන් කාලය වියදම් කිරීමක් නේ. ඒක නිසා අනිවාර්යෙන් දැන් මෙතන 20 වෙනකම් කරානේ. දැන් බදාදට එනකොට ඉතිරි ප්‍රශ්න 30 කරලා තියන්න. කරලා සෙකන්ඩ් පේපර් එකක් try කරලා තියන්න ළමයි. right? මොකද දැන් තියෙන්නේ ඕගලන්ගේ මොමන්ට් එක. දැන් මගෙන් එන්න පුළුවන් ඉන්පුට් එක මම ඕගලන්ට ගොඩාක් දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ ප්‍රශ්න කරලා ඕගොල්ලෝ හොයාගන්න ඕනේ කොතනද ඕගලන්ට අපහසු කියන්නේ. right? එතකොට ඒ අපහසු තැනට මට පුළුවන් නැවත වතාවක් මතක් කරලා මෙන්න මේ දේවල් ටික මෙහෙම කරන්න කියලා කියන්න. මොකද නැත්තම් නැවත සම්පූර්ණ සිලබස් එකක් රිවයිස් කරනවා කියන එකක් කාලය අපතේ යෑමක්. එකක් ඒක possible නැහැ. ඒ කියන්නේ නැවත අපි මුලින් ඉඳලා කතා කරනවා වගේ දෙයක් නේ. right? ඒක නිසා ඒකට ලෑස්ති පිට එන්න ඊළඟ දවසේ අපි එතකොට තියෙන ඔයගොල්ලෝ කරලා තියෙන ප්‍රශ්න ටික 30 ඉඳලා 50 වෙන මේ 20 ඉඳලා 50 වෙනකන් ඒක මාක් කරලා කතා කරන්න උවමනා ප්‍රශ්න ටික කතා කරමු. right? නැත්තම් 50ම කතා කරන්න ගියොත් ළමයි සෑහෙන වෙලාවක් යයි. කතා කරන්න පුළුවන් නම් හොඳයි. එක පැත්තකින් ඔයා දන්නම දේ නැවත ඔයාට කියන එකේ තේරුමකුත් නැහැ. ඔයගොල්ලෝ හැමෝටම මේ දේ දන්නවා නම් අපිට මේ ප්‍රශ්නේ මග ඇරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. right? ඒක නිසා ඒක ලෑස්ති පිට බදාදට එන්න බදාද අපි 2011 පේපර් එකේ ඉතුරු දේවල් ටික කතා බහ කරලා ඉවර කරගමු. right? හරි. එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. right? thank you very much. ඊළඟ දවසේ 5 මාරට අපි හම්බෙන්නේ බදාදා. හරි? right okay. ගිහින් යන්න හැමෝම ගිහින් යන්න. thank you very much.